හොඳයි ළමයි අපි එතකොට කතා කරා තොග උණතාවය සහ තොග අතිරික්තතාවය අහිත කර ප්‍රතිවිපාක මොනවාද කියලා. එතකොට දැන් අපිට කතා කරන්න පුළුවන් තොග පාලනයේ ව්‍යාපාරයකට අවශ්‍යයි කියලා. ඉතින් දැන් තේරෙන්නේ නැති තොග පාලනයේ ව්‍යාපාරයකට අත්‍යවශ්‍යයෙන්ම කළ යුතු කාර්යයක්. එතකොට අපි කතා කරමු තොග පාලනයෙන් තියෙන ප්‍රයෝජන වාසි නැත්නම් තොග පාලනයේ අවශ්‍යතාවය. ඒකට ලියාගන්න ප්‍රශ්නයක් තොග පාලනයේ අවශ්‍යතාවය. තොග පාලනයේ අවශ්‍යතාවය නැත්නම් තොග පාලනයේ තියෙන ප්‍රයෝජන. තොග පාලනයේ අවශ්‍යතාවය. මම හිතන්නේ මම කියලා දෙන්නත් අවශ්‍ය නැහැ. ඒක අවශ්‍ය කාරණා ටික දැන් පැහැදිලි කරලා ඉවරයි. මීට පෙර කරපු සාකච්ඡාවේදී ඒකට එක වාසියක් තමයි ඒ කියන්නේ අවශ්‍ය විදිහට තොග පවත්වාගෙන යන එකනේ තොග පාලනය කියලා කියන්නේ. එතකොට නිෂ්පාදන හා අලෙවි කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යන්න පුළුවන් වෙනවා අවශ්‍ය තොග තිබ්බොත් නේද? එතකොට එක වාසියක් තමයි මේකේ තියෙන නිෂ්පාදන හා අලෙවි කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යා හැකි වීම ලියා ගන්න පුළුවන්. එතකොට නිෂ්පාදන හා අලෙවි කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යා හැකි වීම. කියන්නේ ක්‍රියාවලිය විද වැටෙන්නේ. නිෂ්පාදන හා අලෙවි කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යා හැකි වීම. නිෂ්පාදන හා අලෙවි කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යා හැකි වීම. එතකොට දෙවෙනි එක සහ තුන්වෙනි එක අපිට ඉතා ලේසියෙන් කියන්න පුළුවන්. තොග අතිරික්තතා ඇති නොවීම. ඒ වගේම තොග ඌනතා ඇති නොවීම. තොග අතිරික්තතා ඇති නොවීම. ඒ වගේම තුන්වෙනි උත්තරේ විදිහට තොග ඌනතා ඇති නොවීම. තොග ඌනතා ඇති නොවීම. ඒ වගේම 4යි 5යි ලේසියෙන් අපිට කියන්න පුළුවන් 4යි 5ත් යන්ත්‍රෝපකරණ සහ ශ්‍රම යන්ත්‍රෝපකරණ වලින් උපරිම ප්‍රයෝජන ගත හැකි වීම ශ්‍රම සම්පතින් උපරිම ප්‍රයෝජන ගත හැකි වීම එහෙම මතක තියාගත්තම ලේසි. යන්ත්‍රෝපකරණ වලින් උපරිම ප්‍රයෝජන ගත හැකි වීම ශ්‍රම සම්පතින් උපරිම ප්‍රයෝජන ගත හැකි වීම ඒ වගේම යන්ත්‍රෝපකරණ වලින් ප්‍රයෝජන ගත හැකි වීම ශ්‍රම සම්පතින් උපරිම ප්‍රයෝජන ගත හැකි වීම ඒ වගේම අනපේක්ෂිත ඉල්ලුම් තත්වයන්ට මුහුණ දිය හැකි වීම. අනපේක්ෂිත ඉල්ලුම් තත්වයන්ට මුහුණ දිය හැකි වීම. හොඳයි ළමයි දැන් මේක පටිගත කරන නිසා වීඩියෝ එක නිසා වැඩි දේවල් කතා කරන්නත් බෑ. හදිසියේ වර්ෂාපතනයක් ඇති වුණා. ඒකයි පොඩ්ඩක් නැගිටලා ගියේ. හොඳයි ඉතින් අපි ඔය කතා කරේ තොග පාලනය
තොග පාලනයක් කිරීම අවශ්‍ය වෙන්නේ මොකටද කියන එක. එතකොට මේ කාරණා අපි මේ ඉස්සෙල්ලත් පැහැදිලි කරපු කාරණා ටිකක්ම තමයි අපි මේ ලිව්වේ. එතකොට අවශ්‍ය ප්‍රමාණයට තොග තියෙනවා නම් අනපේක්ෂිතින් උන්ටත් දැන් කිව්වේ අපිට හදිස්සි අවශ්‍යතාවයක් වුණත් සපුරාලන්න තරම් තොග ව්‍යාපාරයක් තුළ තියෙන නිසා නේද අදාළ කටයුතු කාර්යක්ෂමව කරගෙන යන්න පුළුවන්. අනපේක්ෂිත ඉන්ධන තත්ත්වයන්ට මුහුණ දිය හැකි වීම. ඔය තමයි තොග පාලනයේ අවශ්‍යතාවය. පස්සේ මම කැමති කතා කරන්න මෙන්න මේ ප්‍රශ්නේ මෙන්න මේක ලියාගන්න. තොග පාලනයට අදාළව ගනු ලබන ප්‍රධාන කළමනාකාරීත්ව තීරණ දෙක කවරේද? තොග පාලනයට අදාළව ගනු ලබන තොග පාලනයට අදාළව ගනු ලබන ප්‍රධාන කළමනාකාරීත්ව තීරණ දෙක. ප්‍රධාන කළමනාකාරීත්ව තීරණ දෙක. ප්‍රධාන කළමනාකාරීත්ව තීරණ දෙක. ප්‍රධාන කළමනාකාරීත්ව තීරණ දෙක. තොග පාලනයට අදාළව ගනු ලබන ප්‍රධාන කළමනාකාරීත්ව තීරණ දෙක. තොග පාලනය සඳහා ඉතා වැදගත් වෙන තීරණ දෙකක් කළමනාකාරීත්වයේ විසින් ගත යුතුයි. ඊට අමතරව තව තීරණ තුනකුත් තියෙනවා. ප්‍රධාන තොග පාලනය හරියට කරගෙන යන්න නම් ගත යුතු ප්‍රධානම තීරණ දෙක. හිතන්න පුළුවන් ද දන්නවද උත්තරයක්? තොග පාලනයට දාලව ගනු ලබන ප්‍රධාන කළමනාකාරීත්ව තීරණ දෙක මොකක්ද කියලා විභාගයට ඇහුවොත් එකක් තමයි ඇනවුම් තමයි දෙකම. ඇනවුම් කළ යුතු අවස්ථාව තීරණය කිරීම, ඒ වගේම ඇනවුම් කළ යුතු ප්‍රමාණය. මෙන්න මේ දෙක තමයි අවස්ථාව සහ ප්‍රමාණය. ඇනවුම් කළ යුතු අවස්ථාව තීරණය කිරීම, ඇනවුම් කළ යුතු ප්‍රමාණය තීරණය කිරීම. ඔයගොල්ලෝ මම හිතනවා මේ පාඩම මේ ඉතිසල ඉගෙනගෙන ඇති කියලා. ඇනවුම් කළ යුතු අවස්ථාව තීරණය කියලා, ඇනවුම් කළ යුතු අවස්ථාව තීරණය කිරීම කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් කියනකොට නැවත ඇනවුම් මට්ටම කියලා. එතකොට නැවත ඇනවුම් මට්ටම දක්වා තොග භාවිතයත් එක්කලා තොගය අඩු වෙනවා නේද? තොග භාවිතයත් එක්කලා ගබඩාවේ පවතින තොගය අපි කියන්නේ සාමාන්‍ය උපරිම තොගය. තොග භාවිතයත් සමග අඩුවීමේදී ඒක නැවත ඇනවුම් මට්ටම කරා ළඟා වුණාම නැවත ඇනවුම් මට්ටම තමයි නැවත ඇනවුම් කළ යුතු අවස්ථාව. ඒතකොට ඒ නැවත ඇනවුම් මට්ටමට තොග පහත වැටුනම නැත්නම් නැවත ඇනවුම් අපි කියන රීഓඩර් ලෙවල් එකක්. දැන් රීഓඩර් ලෙවල් එකේදී ඕඩර් කරන්න ඕනේ. නැත්නම් පහළට ගියොත් එහෙම තොග ලැබීමේ කාලය අපි කියන පොරොත්තු කාලයේ ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්. ඒ අවස්ථාවේදී හරියටම ඇනවුම් කළ යුතුයි. එතකොට තමයි හරියටම වෙලාවට බඩු ටික ගබඩාවට එන්නේ. අපිට ආරක්ෂිත තොගයට යන්න වෙනවා. හරි අවස්ථාවේදී ඇනවුම් කරේ නැත්තම්. එතකොට ඇනවුම් කළ යුතු අවස්ථාව තීරණය කිරීම කියලා කියන වරහන් ඇතුලේ ලියා ගන්න නැවත ඇනවුම් මට්ටම කියන එකයි. මේකට අපිට කියන්න පුළුවන් නැවත ඇනවුම් මට්ටම කියලා. ඇනවුම් කළ යුතු අවස්ථාව තීරණය කිරීම කියලා කියන්නේ නැවත ඇනවුම් මට්ටම. නැවත ඇනවුම් මට්ටම කියන එකම තමයි. නැවත ඇනවුම් මට්ටම. ඇනවුම් කළ යුතු ප්‍රමාණය තීරණය කිරීම කියලා කියන්නේ නැවත ඇනවුම් ප්‍රමාණය. නැත්නම් අපි කියන්නේ EOQ කියලා ආර්ථික ඇනවුම් ප්‍රමාණය. EOQ එක නැවත ඇනවුම් ප්‍රමාණය කියලා කියන්නේ ආර්ථික ඇනවුම් ප්‍රමාණය කියන එක. ඉකොනොමික් ඕඩර් ක්වොන්ටිටි එක EOQ එක. ආර්ථික ඇනවුම් ප්‍රමාණය කියන එක. මේ දෙක වරහන් ඇතුලේ දාගන්න පුළුවන්.
මම හිතලා මම කියපු එක තේරෙන්නේ නැති කියලා නැවත ඇනෝම් කළ යුතු අවස්ථාව තීරණය කිරීම කියලා කියන්නේ නැවත ඇනෝම් මට්ටම කියන එකයි වරහන් ඇතුලේ. ඇනෝම් කළ යුතු ප්‍රමාණය තීරණය කිරීම කියලා කියන්නේ ආර්ථික ඇනෝම් ප්‍රමාණය. අපි ඉස්සරහට කතා කරනවා ආර්ථික ඇනෝම් ප්‍රමාණය කියන්නේ මොකක්ද කියලා EOQ එක. එහෙම කිව්වොත් ගැටලුවක් නෑ. නැවත ඇනෝම් මට්ටම තීරණය කිරීම ආර්ථික ඇනෝම් ප්‍රමාණය තීරණය කිරීම කියලා කිව්වොත් ගැටලුවක් නෑ හැබැයි. මේ දෙකම තමයි මේ ලියලා තියෙන්නේ. එතකොට ප්‍රධාන තොගපාලන තීරණ දෙක තමයි කළමනාකාරීත්වයේ ගත යුතු ඔය ලිව්වනේ. එතකොට ඒක ඇනෝම් කළ යුතු අවස්ථාව තීරණය කිරීම දෙක ඇනෝම් කළ යුතු ප්‍රමාණය තීරණය කිරීම. ඒක යටින් පොඩි ඡේදයක් දාගන්න. මීට අමතරව අවධානය යොමු කළ යුතු තවත් තීරණ කීපයක් වේ. අවධානය යොමු කළ යුතු තවත් තීරණ කීපයක් වේ. මේ දෙකට අමතරව තව තීරණ තියෙනවා ගන්න. අවධානය යොමු කළ යුතු තවත් තීරණ කීපයක් වේ. ඒක තමයි අනිත් තව තීරණ තුනක් අපි සාකච්ඡා කරනවා. ප්‍රධාන තීරණ දෙකට අමතරව තොග පාලන ක්‍රමය කුමක්ද යන්න තීරණය කිරීම. ඔබ ඉගෙනගෙන ඇති තොග පාලන ක්‍රම අපි 6ක් සාකච්ඡා කරනවා. තොග පාලන ක්‍රම 6ක් නේද? මතක ඇති මම හිතනවා ඉගෙනගෙන තියෙනවා කියලා. දික්ක භාජන ක්‍රමය, ABC විශ්ලේෂණ ක්‍රමය, තොග මට්ටම් නිශ්චය කිරීමේ ක්‍රමය, පරිගණක වැඩසටහන් ක්‍රමය, අඛණ්ඩව තොග වාර්තා කිරීමේ ක්‍රමය මේ ඒ වගේ අපි සහ JIT ක්‍රමය just in time කියන එක. කියලා තොග පාලන ක්‍රම 6ක් පාවිච්චි කරනවා. එතකොට මොන තොග පාලන ක්‍රමයේද භාවිතා කරන්න කියන එක තීරණය කරන්න වෙන්නේ. ඒක ව්‍යාපාරයේ ස්වභාවය හා ව්‍යාපාරයේ ශක්තිය මත තමයි තොග පාලන ක්‍රමය තීරණය කරන්න දෙන්නේ. තොග පාලන ක්‍රමය තීරණය කිරීම තොග පාලන ක්‍රමය තීරණය කරන්න වෙන මොන වගේ තොග පාලන ක්‍රමයක්ද අපි පාවිච්චි කරන්න ඕනේ කියන එක 6න්. ඒ වගේම ආරක්ෂිත තොගයක් පවත්වාගෙන යන්නේද නැද්ද යන්න තීරණය කිරීම. පවත්වාගෙන යනවද නැද්ද කියන එක. දැන් ඔයගොල්ලෝ දන්නවා JIT එකේ මේ just in time කියන තොග පාලන ක්‍රමයේදී ආරක්ෂිත තොගයක් පවත්වාගෙන යන්නේ නැහැ. එතකොට ඇනෝම් කරපු තොග වෙලාවට ආවේ නැත්නම් ගැටලු සහගත තත්ත්වයක් මත වෙනවා. නිෂ්පාදන ක්‍රියාවලිය යන හිතලා ඒ වගේ තත්ත්වයක්. ආරක්ෂිත තොගයක් පවත්වාගෙන යන්නේද නැද්ද යන්න පිළිබඳව තීරණය කිරීම. ආරක්ෂිත තොගයක් පවත්වාගෙන යන්නේද නැද්ද යන්න තීරණය කිරීම. තොග පාලන ක්‍රමය කුමක්ද යන්න තීරණය කිරීම. ආරක්ෂිත තොගයක් පවත්වාගෙන යන්නේද නැද්ද යන්න තීරණය කිරීම. ඒ වගේම තව එකක් තමයි පවත්වාගෙන යා යුතු තොග වර්ග. පවත්වාගෙන යා යුතු තොග වර්ග මොනවාද යන තීරණය කිරීම. පවත්වාගෙන යා යුතු තොග වර්ග මොනවාද යන තීරණය කිරීම. අපි දන්නවා ඇඟලුම් කර්මාන්ත ශාලාවක් නම් මේ විවිධ තොග වර්ග තියාගන්න වෙනවා. රෙදි තොග, එතකොට නූල්, බොත්තම් මේ පවත්වාගෙන යා යුතු තොග වර්ග මොනවාද යන තීරණය කිරීම. පවත්වාගෙන යා යුතු තොග වර්ග මොනවාද යන්න තීරණය කරන්නත් වෙනවා. ඔය තමයි තොග පාලනය සම්බන්ධයෙන් කළමනාකාරීත්වය ගන්න තීරණ. එතකොට ප්‍රධාන තීරණ දෙක සහ ඊට අමතරව ගන්න තීරණ තුනකුත් ඔන්න පැහැදිලි කරා. හොඳයි. ඊට පස්සේ අපි සාකච්ඡා කරමු විශේෂ මාතෘකාවක්. කොහොමද මේක කතා කරොත් හොඳයි කියලා මාතෘකාවක් ලියා ගන්න. තොග පාලන පිරිවෙල. තොග පාලන පිරිවෙල. තොග පාලන පිරිවෙල.
තොග පාලන පිරිවැය. මේකත් විශේෂ මාතෘකාවක් තොග පාලන පිරිවැය කියන එක. තොග පාලන පිරිවැය. ඒතර අපේ මේ යටතේ සාකච්ඡා කරන පළවෙනි ප්‍රශ්නේ තමයි තොග පාලන පිරිවැය අපි ප්‍රධාන කොටස් දෙකකට බෙදනවා. තොග පාලන පිරිවැය අපි ප්‍රධාන කොටස් දෙකකට බෙදනවා. ලියාගන්න මෙන්න මෙහෙම ප්‍රශ්නයක්. ප්‍රධාන තොග පාලන පිරිවැය වර්ග දෙක කවරේද? 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 ඒතර අපි එකක් හඳුන්වනවා cost of ordering නේද? අනිත් එක අපි කතා කරනවා cost of holding කියලා. cost of ordering ඒ වගේම cost of holding. තොග ලබා ගැනීමේ පිරිවැය ඒක තමයි cost of ordering. තොග cost of holding තොග තබා ගැනීමේ පිරිවැය. තොග තබා ගැනීමේ පිරිවැය. ඔය තමයි තොග පාලනය කරද්දී දරන්න වෙන ප්‍රධානම තොග පාලන පිරිවැය වර්ග දෙක. තොග ලබා ගැනීමේ පිරිවැය සහ තොග තබා ගැනීමේ පිරිවැය. මේකට අපි කියනවා තොග අත්පත් කර ගැනීමේ පිරිවැය කියලා කියනවා. තොග අත්පත් කර ගැනීමේ පිරිවැය. එහෙනම් මේකේ විරුද්ධ පදේ මේකේ විරුද්ධ පදේද මේ තියෙන්නේ. මේකට අපිට කියන්න පුළුවන් තොග පවත්වාගෙන යාමේ පිරිවැය කියලා. පවත්වාගෙන යාමේ පිරිවැය කියලා කියන්නත් පුළුවන්. මේකට කියන්න පුළුවන් තව නමක් තියෙනවා තොග ඇනවුම් කිරීමේ පිරිවැය. මේ තොග ඇනවුම් කිරීමේ පිරිවැය ඕඩරින් කොස්ට් එක. තොග ඇනවුම් කිරීමේ පිරිවැය අපිට මේකට කියන්න පුළුවන් තොග නඩත්තු කිරීමේ පිරිවැය කියලා කියන්නත් පුළුවන්. ඒ වගේම තව විශේෂ නමක් මේකට තියෙනවා අපි ඉස්සෙල්ලත් කතා කරා. ගබඩාව තුල දරන පිරිවැය නිසා තොග තියාගෙන ඉන්න ගබඩා පිරිවැය කියලා කියනවා. එතකොට ප්‍රධාන තොග පාලන පිරිවැය වර්ග දෙකක් වේ. එක කියලා දාලා මේක ලියා ගන්න, දෙක කියලා දාලා මේක ලියා ගන්න, සමාන පද වරහන් ඇතුලේ දාගන්න. මෙහෙම ලියන්න ඕනේ නැහැ ඕගොල්ලෝ. එක කියලා දාලා තොග ලබා ගැනීමේ පිරිවැය වරහන් ඇතුලේ වචන ටික තොග දෙක තොග ලබා ගැනීමේ පිරිවැය වරහන් ඇතුලේ මේ ටික දාන්න. කැමති විදියක් මෙහෙම ලිව්වත් ගැටලුවක් නැහැ ඉතින්. නොලිය හිටියත් කමක් නැහැ පාඩම් නම්. තොග ලබා ගැනීමේ පිරිවැය තොග තබා ගැනීමේ පිරිවැය තොග අත්පත් කර ගැනීමේ පිරිවැය තොග පවත්වා ගැනීමේ පිරිවැය තොග ඇනවුම් කිරීමේ පිරිවැය තොග නඩත්තු කිරීමේ පිරිවැය මේකට ගබඩා පිරිවැය කියලා කියනවා. ගබඩා පිරිවැය. cost of ordering and cost of holding. තොග ලබා ගැනීමේ පිරිවැය තොග අත්පත් කර ගැනීමේ පිරිවැය තොග ලබා ගැනීමේ තොග අත්පත් කර ගැනීමේ තොග ඇනවුම් කිරීමේ තොග තබා ගැනීමේ තොග පවත්වාගෙන යාමේ තොග නඩත්තු කිරීමේ ගබඩා පිරිවැය. ඒගොල්ලෝ මම හිතනවා මේ ගැන මේ ඉස්සෙල්ලා ඉගෙන ගන්න ඇති කියලා අපි ප්‍රස්තාරකින් නිරූපණය කරොත් එහෙම මේ පිරිවැය වක්‍ර දෙකේ ස්වරූපය කොහොමද කියලා නේද? මේ පැත්තට අපි දානවා පිරිවැය මේ පැත්තට දානවා අපි ඒකක ප්‍රමාණය. ඒකක ප්‍රමාණය.
පිරිවැය දානවා එහා පැත්තට පහළට දානවා ඒකක ප්‍රමාණය. මේ පැත්තට පිරිවැය දාලා මේ පැත්තට ඒකක ප්‍රමාණය දැම්මොත් මෙතනට පිරිවැය මෙතනට අපි දානවා ඒකක ප්‍රමාණය. එතකොට තොග ලබා ගැනීමේ පිරිවැය වක්‍රයේ හැසිරීම අපි බැලුවොත් අපි කියන්නේ සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ හැඩයක් ගන්න. තොග ලබා ගැනීමේ පිරිවැය. තොග තබා ගැනීමේ පිරිවැය වක්‍රය ගත්තොත් මෙන්න මේ හැඩේ වක්‍රයක් තමයි තියෙන්නේ. ඔය වක්‍ර දෙක එකතු කරලා අපිට වක්‍රයක් අඳින්නත් පුළුවන්. මේ වක්‍රේ ලබා ගැනීමේ මේ වක්‍රේ තබා ගැනීමේ මෙතන තමයි පිරිවැය අවම වෙන්නේ. මේ මෙන්න මෙතනින් එනවා මුළු පිරිවැය වක්‍රය total cost එක. total cost එක අවම වන ලක්ෂය. ඒක ලබා ගැනීමේ පිරිවැය තබා ගැනීමේ පිරිවැය එකතු කරපුවම එනවා total cost එක. මෙතන total මේ මුළු පිරිවැය වක්‍රය අවම වන මේ මුළු පිරිවැය අවම වන ලක්ෂයේදී මිලදී ගන්න තොග ප්‍රමාණය තමයි පිරිවැය අවම තොග ප්‍රමාණය විදිහට අපි සලකන්නේ. ඒ කියන්නේ ආර්ථික ඇණවුම් ප්‍රමාණය විදිහට අපි ඒක මම නිකන් පැහැදිලි කරේ. අපි ඒක දීර්ඝව වෙනම සාකච්ඡා කළ යුතුයි. අපි පළවෙනි එක්කෙනාව එළියට ගමු. තොග ලබා ගැනීමේ පිරිවැය යනෝ කියලා ලියලා අපි නිර්වචනය කළ ප්‍රස්තාරයක් දෙමු. තොග ලබා ගැනීමේ පිරිවැය යනෝ මේක ඉස්සෙල්ලා සාකච්ඡා කරමු. තොග ලබා ගැනීමේ පිරිවැය. මොකද්ද තොග ලබා ගැනීමේ පිරිවැය කියලා කියන්නේ? තොග ලබා ගැනීමේ පිරිවැය. එතකොට මේ ගබඩාවේ තොග තියාගෙන ඉන්න ගන්න පිරිවැයනේ මේක. මේ cost of holding. මේ ගබඩාවට තොග ගේන්න එපා ඉස්සෙල්ලා. මේ ගබඩාවේ තබා ගන්න ඉස්සෙල්ලා තොග ලබා ගන්න එපා. එතකොට මේ මිලදී ගත්ත ද්‍රව්‍ය තොග මිලදී ගත්ත ද්‍රව්‍ය තොග මිලදීගත් ද්‍රව්‍ය තොග ව්‍යාපාරික ස්ථානයට ගෙන එනතෙක් මිලදීගත් ද්‍රව්‍ය තොග ව්‍යාපාරික ස්ථානයට ගෙන එනතෙක් දැරීමට සිදුවන සියලු වියදම් වලට අපි කියනවා තොග ලබා ගැනීමේ පිරිවැය කියලා. මිලදීගත් ද්‍රව්‍ය තොග ව්‍යාපාරික ස්ථානයටනේ ගෙන එනතෙක් ව්‍යාපාරික ස්ථානයට ගෙන එනතෙක් දැරීමට වන සියලු වියදම් තොග ලබා ගැනීමේ පිරිවැය. ඒතර ලියාගෙන නිර්වචනයේ මිලදීගත් ද්‍රව්‍ය තොග අපි කතා කරන්නේ තොග ලබා ගැනීමේ පිරිවැය කියලා ලියාගෙනයි උත්තරේ ලියන්නේ. තොග ලබා ගැනීමේ පිරිවැය යනු මිලදීගත් ද්‍රව්‍ය තොග ව්‍යාපාරික ස්ථානයට ගෙන එනතෙක් ව්‍යාපාරික ස්ථානයට ගෙන එනතෙක් දැරීමට වන සියලු වියදම් වේ. මිලදීගත් ද්‍රව්‍ය තොග ව්‍යාපාරික ස්ථානයට ගෙන එනතෙක් දැරීමට වන සියලු වියදම් වේ. දැරීමට වන සියලු වියදම් වේ. මිලදීගත් ද්‍රව්‍ය තොග ව්‍යාපාරික ස්ථානයට ගෙන එනතෙක් දැරීමට වන සියලු වියදම් වේ. මේ ප්‍රස්තාරය ඇඳලා පෙන්නන්න තොග ලබා ගැනීමේ පිරිවැය වක්‍රයේ හැසිරීම කොහොමද කියන එක නිර්වචනයට යටින් පිරිවැය වක්‍රය ඇඳලා පෙන්නන්න මේ පැත්තේ පිරිවැය මේකේ එකට ප්‍රමාණය තොග ලබා ගැනීමේ පිරිවැය වක්‍රයේ හැසිරීම කොහොමද කියලා නිර්වචනයට යටින් ලියා ගන්න. ලියා ගන්නද මේක ඇඳ ගන්න. පිරිවැයයි මෙතනට ඒකක ප්‍රමාණයයි. පිරිවැය සහ ඒකක ප්‍රමාණය. වමේ සිට දකුණට
මේ බෑම් වල වක්‍රයක් තමයි අපිට දකින්න පුළුවන් වෙන්නේ. right එහෙනම් අපි ලියාගමු අනිත් එක cost of holding තොග තබා ගැනීමේ පිරිවැය යනු තොග තබා ගැනීමේ පිරිවැය කියලා කියන්නේ මිලදීගත් ද්‍රව්‍ය තොග ගබඩාවෙන් නිකුත් කරන තේ. නේද මිලදීගත් තොග ටික ගබඩාවෙන් එළියට දානකම් නේද ගබඩාව තුල තියාගෙන ඉන්න දරන පිරිවැය තමයි අපි කියන්නේ තොග තබා ගැනීමේ පිරිවැය කියලා. මිලදීගත් ද්‍රව්‍ය තොග ගබඩාවෙන් නිකුත් කරන තෙක් දැරීමට වන වියදම් නැත්නම් පිරිවැය අපි කියනවා තොග තබා ගැනීමේ පිරිවැය කියලා ලියා ගන්න අදහස. මිලදීගත් ද්‍රව්‍ය තොග මිලදීගත් ද්‍රව්‍ය තොග මිලදීගත් ද්‍රව්‍ය තොග ගබඩාවෙන් නිකුත් කරන තෙක් විකුණන කලින් ගබඩාවෙන් නිකුත් කරන තෙක් දැරීමට වන සියලු වියදම් වේ. ගබඩාවෙන් නිකුත් කරන තෙක් දැරීමට වන සියලු වියදම් වේ. 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 වක්‍රය ඇදලා පෙන්නන හැසිරීම කොහොමද කියලා පිරිවැය ඒකක ප්‍රමාණය පිරිවැය ඒකක ප්‍රමාණයයි හරි නේද එතකොට තොග ලබා ගැනීමේ පිරිවැය සහ තොග තබා ගැනීමේ පිරිවැය පුංචි ප්‍රශ්නයක් තියෙනවා ඒක ඉස්සෙල්ලා කතා කරලෙමු මෙන්න මේක ලියා ගන්න ඕනේ හැබැයි අභ්‍යාසයක් පොඩි මෙන්න මෙහෙම ලියා ගන්න ප්‍රශ්නේ තොගවලට අදාළ තොගවලට අදාළ තොගවලට අදාළ පහත සඳහන් පිරිවැය 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 ලබා ගැනීමේ පිරිවැය හා තබා ගැනීමේ පිරිවැය යටතේ 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 වර්ග කර දක්වන්න. තොගවලට අදාළ පහත පිරිවැය වර්ග ලබා ගැනීමේ පිරිවැය හා තබා ගැනීමේ පිරිවැය යටතේ වර්ග කර දක්වන්න කියලායි කියන්නේ. ඒ නිසා ඔයාලට පුළුවන් පොඩි වගුවක් ගහගන්න. මෙන්න මෙහෙම නිකන් කොලේ දෙකට නමා ගත්තම ඇති දැනට එක පැත්තක ඉංග්‍රීසි වලින් දාගත්තත් කමන්නේ cost of ordering අනිත් පැත්තේ cost of holding කියලා පොඩි වගුවක්. මම කියනකොට දෙපැත්තේ ලියා ගන්න. පොඩි ලියා ගන්න මේ පැත්තේ cost of CO CH කියලා දාගත්තම හරි. cost of ordering cost of holding. එක රක්ෂණ ගාස්තු එක රක්ෂණ ගාස්තු එක රක්ෂණ ගාස්තු ලබා ගැනීමේ පිරිවැයද තබා ගැනීමේ පිරිවැයද රක්ෂණ ගාස්තු ඒක අපිට දැන් සමහර අය හිතන්න පුළුවන් ගබඩාවේ තියෙන තොග තමයි රක්ෂණය කරන්න කියලා. ඒක ඇත්ත. මෙතනට ඕන හැටි දාගන්න පුළුවන් රක්ෂණ ගාස්තු රක්ෂණ ගාස්තු කාට හරි මෙතනටත් දාන්න පුළුවන්. රක්ෂණ ගාස්තු. අපි විදේශ රටවලින් භාණ්ඩ ආනයනය කරනකොට නැවේ තියෙන බඩු තොග අපිට රක්ෂණය කරන්න පුළුවන්.
රක්ෂණ ගාස්තු දෙකටම දැම්ම හැකි. ලබා ගැනීමේ පිළිවෙලටත් දාන්න පුළුවන්, කපා ගැනීමේ පිළිවෙලට දාන්නත් පුළුවන්. මේ පහසුවෙන් හිතන්න පුළුවන් මෙතනට යනවා කියලා. මේ රක්ෂණ ගාස්තු. දෙවෙනි එක ප්‍රවාහන වියදම්. ප්‍රවාහන වියදම්. ප්‍රවාහන වියදම්. ඒ කියන්නේ ගේන්නනේ ගෙනීමේ කුලිනේ මේ කතා කරන්නේ ප්‍රවාහන වියදම්. එතකොට මෙතනටනේ ප්‍රවාහන වියදම්. ප්‍රවාහන වියදම්. දැන් ගබඩාව තුල එහා මෙහා කිරීමේ වියදම් කිව්වනම් ඒක තොග තබා ගැනීමේ පිළිවෙලට දාන්න පුළුවන්. ඊට පස්සේ තොග ඒකකවල වටිනාකම ක්ෂය වීම. ඒ කියන්නේ තොග ක්ෂය වීම කියන එකයි. තොග ඒකකවල වටිනාකම ක්ෂය වීම. තොග ඒකකවල වටිනාකම ක්ෂය වීම. තොග ඒකකවල වටිනාකම ක්ෂය වීම. එතකොට ඒක වෙන්නේ ගබඩාව ඇතුලේනේ. නේ? එතන මෙතනට එන්නේ. තොග ඒකකවල වටිනාකම ක්ෂය වීම. තොග ඒකකවල වටිනාකම ක්ෂය වීම අපි දාන්නේ තබා ගැනීමේ පිරිවැයටයි. තොග ඒකකවල වටිනාකම ක්ෂය වීම. දැසේ ගැනුම් පරීක්ෂා කිරීමේ ගාස්තු. ගැනුම් පරීක්ෂා කිරීමේ ගාස්තු. ගැනුම් පරීක්ෂා කිරීමේ ගාස්තු. ගැනුම් පරීක්ෂා කිරීමේ ගාස්තු. අපි දාන්නේ මෙතනට. ගැනුම් පරීක්ෂා කිරීමේ ගාස්තු. ලබා ගැනීමේ පිළිවෙලටයි දාන්නේ ගැනුම් පරීක්ෂා කිරීමේ ගාස්තු. ඊට පස්සේ තීරු ගාස්තු. ඒක ලේසියිනේ. තීරු ගාස්තු අමාරු නැහැ. නේද? වරා පිටරටින් ගෙනවත් වරායන එළියට ගන්න නම් රේගුවට තීරු ගාස්තු ගෙවන්න ඕනේ. ලබා ගැනීම තීරු ගාස්තු. ඊට පස්සේ ගෙන ඒමේ වියදම්. එතකොට ඒකත් මෙතන තමයි. ගෙන ඒමේ වියදම්. ගෙන ඒමේ වියදම්. ඊටසේ ආරක්ෂක කටයුතු සඳහා වියදම්. ආරක්ෂක කටයුතු සඳහා ගොඩක් වෙලාට සිකියුරිටිට නේ යම් කිසි වියදමක් දාන්න පුළුවන්. ආරක්ෂක කටයුතු සඳහා වියදම් මෙතනටනේ. ආරක්ෂක කටයුතු සඳහා වියදම්. ආරක්ෂක කටයුතු සඳහා වියදම්. ඊට පස්සේ යල් පැනීම්. යල් පැනීම්. යල් පැනීම්. යල් පැනීම්. යල් පැනීම් මෙතනට දාන්න වෙන්නේ. යල් පැනීම්. ඊට පස්සේ නාස්ති වීම. ඒකත් මෙතනටනේ. නාස්ති වීම. ඊට පස්සේ උපකරණ ක්ෂය. උපකරණ ක්ෂය. සමහරවිට ගබඩාව ඇතුලේ තියෙනවා මේ තල්ලු කරගෙන යන කරත්ත වගේ ඒවා. උපකරණ ක්ෂය. උපකරණ ක්ෂය තබා ගැනීම. උපකරණ ක්ෂය. තොගවල ආයෝජිත මුදල් සඳහා පොලි. තොගවල ආයෝජිත මුදල් සඳහා පොලි. ඒ කියන්නේ අපි සල්ලි පොලියට අරන් තමයි තොග අරන් තියෙන්නේ. තොගවල ආයෝජිත මුදල් සඳහා පොලි. තොගවල ආයෝජිත මුදල් සඳහා පොලි මෙතනට නේද? තොගවල ආයෝජිත මුදල් සඳහා පොලි. තබා ගැනීම. තොගවල ආයෝජිත මුදල් සඳහා පොලි. ඊට පස්සේ ඇනවුම් කිරීමේ වියදම්. ලේසියිනේ මෙතනට එන්නේ ඇනවුම් කිරීමේ වියදම්. ඇනවුම් කිරීමේ වියදම්. එතකොට ඇත්තටම මේ මම දීලා තියෙන්නේ තොග ලබා ගැනීමේ පිළිවෙලට උදාහරණ සහ තොග තබා ගැනීමේ පිළිවෙලට උදාහරණ ටිකක් තමයි මම මේ දීලා තියෙන්නේ. ඔන්න උදාහරණ සාකච්ඡා කළා. ඊට පස්සේ අපිට කෙලින්ම යන්න පුළුවන් අර මේ දෙක එකතුවට තොග ලබා ගැනීමේ පිළිවෙල සහ තොග තබා ගැනීමේ පිළිවෙල එකතු වුණොත් අපි ඊට පස්සේ කතා කරන්නේ මුළු තොග පාලන පිරිවැය කියන්නේ මොකක්ද කියලා. ඒ කියන්නේ මුළු පිරිවැය, මුළු තොග පාලන පිරිවැය. අපි දන්නවා cost of ordering ඒ වගේම cost of holding එකතු කරොත් අපිට total cost එක ගන්න පුළුවන්.
මුළු පිරිවැය total cost එක. තොග ලබා ගැනීමේ පිරිවැය ධන තොග තබා ගැනීමේ පිරිවැය සමානයි මුළු තොග පාලන පිරිවැය එනවා total cost එක. එතකොට අපි ලියාගමු ප්‍රශ්නයක් අනිත් ප්‍රශ්නේ මුළු තොග පාලන පිරිවැය යනවා. 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 එතකොට මේ දෙකේ එකතුව නේද? තොග ලබා ගැනීමේ පිරිවැය නේද? තොග ලබා ගැනීමේ පිරිවැය හා තොග තබා ගැනීමේ පිරිවැයේ එකතුව අපි කියනවා මුළු තොග පාලන පිරිවැය කියලා. ලියා ගන්න අදහස තොග ලබා ගැනීමේ පිරිවැයේත් තොග ලබා ගැනීමේ පිරිවැයේත් තොග තබා ගැනීමේ පිරිවැයේත් එකතුව තොග ලබා ගැනීමේ පිරිවැයේත් තොග තබා ගැනීමේ පිරිවැයේත් එකතුව නැත්තම් කියන්න පුළුවන් තොග ලබා ගැනීමේ හා තොග තබා ගැනීමේ පිරිවැයේ එකතුව කියලා කියන්නත් පුළුවන්. තොග ලබා ගැනීමේ පිරිවැයේත් තොග තබා ගැනීමේ පිරිවැයේත් එකතුව මුළු තොග පාලන පිරිවැය ලෙස හැඳින්වේ. මුළු තොග පාලන පිරිවැය ලෙස හැඳින්වේ. මුළු තොග පාලන පිරිවැය ලෙස හැඳින්වේ. එතකොට දාගන්න පුළුවන් සූත්‍රය මුළු තොග පාලන පිරිවැය ලෙස හැඳින්වේ සිංහලෙන් තුන ඉංග්‍රීසියෙන් තියෙනවා. තොග ලබා ගැනීමේ පිරිවැය ධන තොග තබා ගැනීමේ පිරිවැය සමානයි මුළු තොග පාලන පිරිවැය. සටහන දාගන්න. තොග ලබා ගැනීමේ පිරිවැය ධන තොග තබා ගැනීමේ පිරිවැය සමානයි මුළු තොග පාලන පිරිවැය. 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 ඊට පස්සේ අපිට විශේෂ ප්‍රශ්න කිහිපයක් තියෙනවා මේක යටතේ සාකච්ඡා කරන්න. මුළු තොග පාලන පිරිවැය. ලබා ගැනීමේ පිරිවැය ධන තබා ගැනීමේ පිරිවැය සමානයි මුළු තොග පාලන පිරිවැය. right මගේ පළවෙනි ප්‍රශ්නේ මෙන්න මේක. මේක ටිකක් මම ඉස්සෙල්ලා මේ ප්‍රාස් පේපර්ස් වල ආපු ප්‍රශ්න කීපයක් තොග පාලන පිරිවැය අවම කර ගැනීම සඳහා තොග පාලන පිරිවැය අවම කර ගැනීම සඳහා ඒ කියන්නේ මේකනේ තොග පාලන පිරිවැය අවම කර ගැනීම සඳහා අඩු කර ගන්න නම් තොග පාලන පිරිවැය අවම කර ගැනීම සඳහා විශාල තොග ඇනවුම් කිරීම යෝග්‍යද? තොග පාලන පිරිවැය අවම කර ගැනීම සඳහා විශාල තොග ඇනවුම් කිරීම විශාල තොග ඇනවුම් කිරීම හොඳද කියලා අපෙන් අහන්නේ යෝග්‍යද? තොග පාලන පිරිවැය අවම කර ගැනීම සඳහා විශාල තොග ඇනවුම් කිරීම යෝග්‍යද? මම කියන්නේ ඉස්සෙල්ලා ප්‍රශ්න තේරුම් ගන්න ඕනේ නැත්නම් උත්තර ලියන්න බෑ. ඒ කියන්නේ මුළු තොග පාලන පිරිවැය කියන එකයි ඔය කියන්නේ. තොග පාලන පිරිවැය අවම කර ගැනීම සඳහා ඒ කියන්නේ අඩු කර ගැනීමනේ. අඩු කර ගන්න නම් විශාල තොග ඇනවුම් කිරීම ඒ කියන්නේ විශාල තොග මිලදී ගන්න එක හොඳද කියලා අහනවා. යෝග්‍යද කියලා අහනවා. ඒ කියන්නේ ටික ටික ගන්නවට වඩා දැන් ගෙදර ගත්ත අපි දන්නවනේ ටික ටික ගන්නවට වඩා නේද? අපාර වැඩිපුර ගෙනල්ලා තිබ්බොත් හොඳයි කියන එකනේ අපේ අදහස. ඒ වගේ නේද? ව්‍යාපාරයක් පැත්තෙන් මේ අහන්නේ වියදම අඩු කරගන්න විශාල තොග එකපාර
ව්‍යාපාරයට මිලදී ගත්තොත් තොග පාලන පිරිමේ අඩු කරගන්න පුළුවන්ද කියලා ඒගොල්ලෝ අහනවා. තොග